එහම එතුතා පැයයි පැය දෙකක් එනවනේ. පැය දෙකක් වැඩි තියෙනවා. පැය දෙකක් පොඩි. හොඳයි බොහොම ස්තුතියි. නෑ අදිවේ කියන්න දෙයක් නෑ දැන් 7:00 වෙනකන් තියෙනවා. සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව කරු කතානායකතුමනි රටක මාර්ග ආදී යටිතල පහසුකම් ඉදිකිරීම රටකට අදාළ සංවර්ධන සැලැස්මේ ප්‍රධාන කොටසකි. එසේ ඉදිකරනු ලබන මාර්ග පද්ධතිය වෙනුවෙන් විශාල මුදලක් ආයෝජනය කරනු ලබන්නේද එය එම සැලැස්මේ තීරණාත්මක කොටසක් නිසාය. බොහෝ කාලයක් තිස්සේ සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස නාමකරණය වී ඇති ලංකාවද සිය අයවැයෙන් හා රටට ලබා ගන්නා ණය වලින් විශාල පංගුවක් මාර්ග පද්ධතියේ වැඩි දියුණුව වෙනුවෙන් වැය කරමින් සිටී. කෙසේ වුවද මෙම මාර්ග පද්ධතියෙහි ඉදිකිරීම ආශ්‍රිතව සංසරණය වන්නා වූ අති විශාල මුදල් සම්භාරය අති විශාල දූෂණයන්ට ඉඩකඩ විවර කර තිබීම මෑත කාලිනව අපි දකින යථාර්ථයක් වීම කනගාටුවට කරුණක්. විශේෂයෙන්ම පසුගිය ආණ්ඩුවට එරෙහිව නැගුණු දූෂණ චෝදනාවන්හි විශාලතම කොටසකට පදනම් වූයේ මාර්ග සංවර්ධන අධිකාරිය හා අධිවේගී මාර්ග ඉදිකිරීමේදී සිදුව තිබූ වංචා දූෂණයන්ය. දැන් නැවතත් වත්මන් ආණ්ඩුව යටතේද අතිවිශාල ණය මුදල් වැය කරමින් මාර්ග ඉදිකිරීම ආරම්භී තිබෙන අතර ඒ යටතේ මාතර කතරගම එකනම් හරින මාතර හම්බන්තොට දක්වා දැන් කතරගම නෙවෙයි මාතර හම්බන්තොට අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදීද විශාල සිදුවී ඇති වංචා ප්‍රමාණයක් මේ විට එළිදරව් වෙමින් තිබේ. මෙම තත්ත්වය යමු ඉතිහාසයේ සිට ඒ ආශ්‍රිතව සිදුවීමින් තිබෙන මහජන මුදල් නාස්ති වීම සහ සොරකම් කරනු ලැබීම වළක්වාලීමට ඊට අදාළ වරදකරුවන්ට දඬුවම් ලබා දීමට සහ එම සොරකම් කරන ලද මුදල් නැවත රජයට ලබා ගැනීමට කඩිනම් පියවර ගත යුතුයයි මෙම සභාවට යෝජනා කර සිටිමි. ගරු කතානායකතුමනි මම යෝජනා විස්තර කරනවා. කතාව කරක් පස්සේ. මම යෝජනා විස්තර කරනවා. ඔව් කතාව අවසන් කරා. ඉතින් ගරු කතානායකතුමනි අපේ රට විශාල ආර්ථික අර්බුදයකට වැටලා තිබෙනවා. මේ ආර්ථික අර්බුදයේ ප්‍රධානම සාධකය බවට පත් වෙලා තිබෙන්නේ මේ ඇති වී තිබෙන මහා පරිමාණ ණය අර්බුදය. අග්‍රාමාත්‍යවරයාත් ජනාධිපතිවරයාත් මුදල් ඇමතිවරු ආර්ථිකය පිළිබඳ කුමන කතාවක් කොතනක කළත් ආණ්ඩු පාර්ශ්ව මන්ත්‍රීවරු රටේ ආර්ථිකය පිළිබඳ කුමන කතාවක් කොතනක කළත් ඔවුන් නිරන්තරයෙන් හුවා දක්වන කරුණ තමයි මේ ණය අර්බුදය. ඔවුන් විට කියනවා පැවති පාලනය Tamanට පාර දුන්නලු මීතොට මුල්ලේ කුණු කන්දට වඩා වැඩි ණය කන්දක්. ඕක තමයි තමුන් වහන්සේලා දැන් ජනප්‍රියම කතාව මේ ණය අර්බුදය. ඔව් කතානායකතුමනි. අපේ රට සුවිශේෂී ණය අර්බුදයකට මුහුණ දීලා තිබෙනවා. ඒ අර්බුදය කෙසේද යත් මාගාව තිබෙන මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ ලද වාර්තාවක් මේ වාර්තාවේ ගරු කතානායකතුමනි කියනවා වසර කීපයක් තිබෙනවා 2009 ඉඳන් සංසන්දනය කරලා බලපුවාම වසර කීපයක් තිබෙනවා රජයේ උපයා ගන්න ලදුණු මුළු ආදායම එම වසරේ ණය පොලි වාරිකයේ ගෙවීමටවත් ප්‍රමාණවත් නොවුණු බව. විශේෂම 2009 අවුරුද්දේ රජයේ ආදායම ගරු කතානායකතුමනි බිලියන 700යි. ණය පොලි වාරිකයේ බිලියන 820යි. බිලියන 826යි. ආණ්ඩුවට බිලියන 700ක ආදායමක් භාණ්ඩාගාරයට ලැබෙනකොට ඒ වසරේ ණය පොලි වාරිකය ගෙවන්න සිදු වී තිබෙනවා බිලියන 826ක්. භාණ්ඩාගාරයේ සමස්ත මුදල ප්‍රමාණවත් නැහැ ණය පොලි වාරිකය ගෙවන්න. 2010 වසර බැලුවොත් ආණ්ඩුවේ මුළු ආදායම බිලියන 817යි. ණය පොලි වාරිකය බිලියන 820යි. 2013 බැලුවොත් ආණ්ඩුවේ මුළු ආදායම බිලියන 1137යි. ණය පොලි වාරිකයේ බිලියන 1144යි. ඒ කියන්නේ ණය අර්බුදය කොච්චරද කියනවනම් වසරකට භාණ්ඩාගාරයට එන මුළු ධනය එම වසරේ ණය පොලි වාරිකයේ ගෙවීමට ප්‍රමාණවත් නැති ණය අර්බුදයකට අපි ඇවිල්ලා තිබෙනවා. මේක ඉතාමත් බරපතල තත්ත්වයක් ගරු කතානායකතුමනි. මේක නිවසකට වුණොත් නිවසේ සමස්ත ආදායම ප්‍රමාණවත් නැත්නම් එම මාසේ බැංකු වාරිකය ගෙවන්න. ව්‍යාපාරිකයෙකුට වුණොත් තමන්ගේ ව්‍යාපාරයේ සමස්ත ආදායම ප්‍රමාණවත් නැත්නම් එම වසරේ එම මාසේ බැංකු වාරිකය ගෙවන්න. ඒ ව්‍යාපාර වලට කියන්නේ බංකොලොත් වෙච්ච ව්‍යාපාර කියලා. ඒ නිවෙස් වලට කියන්නේ හිඟන නිවෙස් කියලා. ඒ නිසා තමුන්නාන්සලා මේ ණය අර්බුදය විසින් පෙන්눔 කරන්නේ අපේ රට ආර්ථිකයේම වශයෙන් හිඟන තත්ත්වයට ඇදලා තිබෙනවා. ඇයි කරු කතානායකතුමනි මේ ණය අර්බුදයක් බවට පත් උනේ? මේ ණය අර්බුදයක් බවට පත් වෙන්න ප්‍රධාන හේතු සාධක දෙකක් තිබෙනවා. එකක් තමයි කරු කතානායකතුමනි මේ ණයවලට සරිලන වත්කම් අපේ රටේ නිර්මාණය වුණේ නැහැ. අපි ණයක් ගන්නවා නම් ඒ ණයට සරිලන වත්කම් හැදෙන්න ඕන රටේ. හැබැයි සිදු වී තිබෙන්නේ කුමක්ද? ණයවලට සරිලන වත්කම් හැදෙනවා වෙනුවට ඒ ණය රාජ්‍ය පොදු දේපල වත්කම් ගොඩනගනවා වෙනුවට ණය වලින් තනි පුද්ගලයන්ගේ වත්කම් තමයි මහා පරිමාණ ලෙස ඉහළ ගියේ. මා පස්සේ පුද්ගලයන් කවුද කියලා කියන්න. ගරු කතානායකතුමනි ණය ගන්නවා
ඒ ණයවලින් රාජ්‍යවත්කම් මහජනවත්කම් ගොඩනගෙන්න ඕන. හැබැයි මහජනවත්කම් වෙනුවට මේ ණයවලින් ගොඩනැගී තිබෙන්නේ ඒ ව්‍යාපෘතියට ඒ ණයවලට ඒ ක්‍රියාවලියට හවුල් වෙන දේශපාලකයන්ගේ නිලධාරීන්ගේ සහ කූට ව්‍යාපාරිකයන්ගේ වත්කම් තමයි වර්ධනය වී තිබෙන්නේ. ඒ නිසා මේ ණය අර්බුදයේ ප්‍රධාන සාධකය තමයි මේ ණයවලට සරිලන වත්කම් රටේ නිර්මාණය නොවීම. මේක එක අර්බුදයක්. දෙවැනි අර්බුදය තමයි ගරු කතානායකතුමනි මේ ණයවලින් අපි අවශ්‍ය වත්කම් නිර්මාණය නොවීම. බොහෝ ව්‍යාපෘති අපි ආපහු කරලා බැලුවොත් මේ අර්බුදයේ පිටපස තිබෙන අන් කවරක්වත් නෙවෙයි අවශ්‍ය ව්‍යාපෘතිය වෙනුවට වෙනස් ව්‍යාපෘති. අපි දන්නවා දැන් ඔලිවිල් වරාය ගත්තොත් විශාල ණය මුදලක්. හැබැයි එක වරායක්වත් දෙන්නේ නැතුව වැලි ගොඩ දාන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම තමයි ගරු කතානායකතුමනි මොහොතර දීවර වරාය ගත්තා. මේ හැම එකක්ම ගත්තොත් අවශ්‍ය වත්කම් මේ ණය වලින් ගොඩ නැගුවේ නැහැ. ඒ නිසා මේ රටේ ඇති වී තිබෙන ණය අර්බුදයට තමුන්නාසලා කිව්වට ජනතාවට පටිතද කරගන්න කියලා ජනතාව වග කියන්න ඕනේ නැහැ. මේ ණය අර්බුදයට වග කියන්න ඕන මේ පිළිබඳ තීන්දුවගත් දේශපාලකයන් ඒවා ක්‍රියාවට මැදිහත් වීම සඳහා මැදිහත් වූ නිලධාරීන් සහ එම ක්‍රියාවන් බාරගත්තු ජාවාරම්කරුවන් මේ අය තමයි මේ ණය අර්බුදයට වග කියන්න ඕන. හැබැයි අදත් ගරු කතානායකතුමනි මේ ණය අර්බුදයට එම වගකියයුත්තම් මුහුණ දෙනවා වෙනුවට මුහුණ දෙන්න සිදු වී තිබෙන්නේ කාටද මේ රටේ පොදු ජනතාවට. එතකොට 2000 ජනවාරි මාසයේ 8 වෙනිදා 2015 අවුරුද්දේ මේ පාලනය බිඳවට්ටන ලද්දේ පැවති පාලනය බිඳවට්ටන ලද්දේ විශේෂයෙන් මේ ණය අර්බුදයත් ඒ ණය අර්බුදය ඇති කරලද වංචා දූෂණ නාස්තියේ මහා ප්‍රමාණය. ඒක තමයි ජනවාරි මාසයේ 8 වෙනිදා පැවති ආණ්ඩුව පළව හරින්න ප්‍රධාන සාධකයක් බවට පත් වුණේ. ගරු කතානායකතුමනි ඒ ආණ්ඩුව පළව හරලා ආණ්ඩුවක් ගොඩනගෙනවා. අමාත්‍යවරයෙක් වෙනකොට වෙන අමාත්‍යවරයෙක් වැඩ බාර ගන්නවා. අග්‍රාමාත්‍යවරයෙක් වෙනකොට වෙන අග්‍රාමාත්‍යවරයෙක් පත් වෙනවා. හැබැයි සිදු වී තිබෙන්නේ කුමක්ද? මේ දූෂිත ක්‍රියාමාර්ගයේ ආකාරයෙන්ම ඇලපිල්ලක්, පාපිල්ලක් වෙනස් නොවි මේ දූෂිත ක්‍රියාවලිය දිගටම දියත් වෙමින් තිබෙනවා. ඒ අන් කවරක්වත් නිසා නෙවෙයි ගරු කතානායක මන්ත්‍රී. මේ දූෂිත ක්‍රියාවලිය ශක්තිමත් වෙච්ච දූෂිත වලල්ලක් තිබෙනවා අපේ රටේ. ඒ දූෂිත වලල්ල ගරු කතානායක මන්ත්‍රී දේශපාලකයන් 14ක් මම ඔක්කොම චෝදනා කරන්නේ නැහැ. මේ දූෂිත වලල්ලට දේශපාලකයන් 14ක් ඉන්නවා. මේ දූෂිත වලල්ලට 84000ක් වන පොලිස් නිලධාරීන්ගේ 50කට ආසන ප්‍රමාණයක් මේ දූෂිත වලල්ලේ ඉන්නවා. 240000කට වඩා වෙන හමුදාවේ 100කට ආසන ප්‍රමාණයක් මේ දූෂිත වලල්ල ඇතුළේ ඉන්නවා. ගරු කතානායකතුමනි මේ දූෂිත වලල්ලේ ව්‍යාපාරිකයන් මේ කර්මාන්තකරුවන් නෙවෙයි ඩීලර්ස්ලා නියෝජිත සමාගම් මේ ව්‍යාපාරික වලල්ල ඇතුළේ මේ දූෂිත වලල්ල ඇතුළේ ඉන්නවා. මේ දූෂිත වලල්ලට මාධ්‍ය හිමිකරුවන් ඉන්නවා. ඉතා පැහැදිලි. මේ දූෂිත වලල්ල ඇතුළේ ගරු කතානායකතුමනි අධිකරණ පද්ධතියත් මේ දූෂිත වලල්ල ඇතුළේ කොටස් කරන බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපේ රට විශේෂ දූෂිත වලල්ලට ගොදුරු වී තිබෙනවා. දේශපාලනේ පොලිසියේ හමුදාවේ රාජ්‍ය නිලධාරී යන්ත්‍රය 84000ක් වන මේ 2400ක් වන පරිපාලන සේවයේ 50කට ආසන්න ප්‍රමාණයක් මේ දූෂිත වලල්ලේ ලැබුම් අරගෙන තිබෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි අපේ රටේ ආර්ථිකයත් අපේ රටේ ජනතාවත් අපේ රටත් මේ දූෂිත වලල්ලේ ගොදුරු බවට පත් වී තිබෙනවා. මොකද්ද සිදු වෙන්නේ ජනවාරි මාසේ 8 වෙනිදා? ගරු කතානායකතුමනි දූෂිත වලල්ල එසේම තිබියදී එම දූෂිත වලල්ල ස්ථාන මාරු වීම විතරයි සිදු වී තිබෙන්නේ. මාර්ග සංවර්ධන අධිකාරිය බාර අමාත්‍යවරයා හැටියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා කටයුතු කරනවා ඒ වලල්ලේ කොටස්කරුවෙක් හැටියට. හැබැයි ඒ වෙනුවට ඒ වලල්ලට කිරියල්ල අමාත්‍යවරයා පත් වෙනවා. මේකයි සිදු වී තිබෙන්නේ. ඒ දූෂිත වලල්ලට එදා ඔහුගේ දරුවන් මැදිහත් වුණා නම් අද වර්තමාන ඇමතිවරයාගේ දරුවන් දියණියන් එම දූෂිත වලල්ලේ කොටස්කරුවන් බවට පත් වී තිබෙනවා. ඒ නිසා දේශපාලනයේ ඒ දූෂිත වලල්ල ඒ විදිහටම අලුතෙන් ගොඩනැගී තිබෙනවා. ඒ වගේම තමයි ගරු කතානායක රාජ්‍ය නිලධාරී එදා මේ දූෂිත වලල්ලේ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කටයුතු කර ප්‍රේමසිරි හිටියා නම් එදා මේ දූෂිත වලල්ලේ ගාමිණී සෙනරත් හිටියා නම් එදා මේ දූෂිත වලල්ලේ ලලිත් වීරතුංග හිටියා නම් එදා මේ දූෂිත වලල්ලේ නිලම හිටියා නම් නිලධාරීන් හැටියට එදා මේ දූෂිත වලල්ලේ අනුස පැල්පිටලා හිටියා නම් අද මේ දූෂිත වලල්ලේ චාමින්ද ඩී පෙරේරලා ඉන්නවා. මේක ඇත්ත කතාව. තමුන්නාසික උපදේශකයෝ. ඒ නිසා ඒ දේශපාලකයන් වෙනුවට අලුත් දේශපාලකයන් වෙනුවට නව දේශපාලකයන් නිලධාරීන් වෙනුවට නව නිලධාරීන් මේකට ආදේශ වෙලා තිබෙනවා. ඒ දූෂිත වලල්ලේ ව්‍යාපාරිකයන් ගරු කතානායකතුමනි අපි දන්නවා පහුගිය කාලේ අපේ රටේ දේපල අත්පත් කරගත්තු ආකාරය ව්‍යාපාර අත්පත් කරගත්තු ආකාරය ධනය ක්‍රස් කරගත්තු ආකාරය බැලුවොත් ඒ සාමාන්‍ය කර්මාන්තකරුවෙකුට එවැනි දේපලක් එවැනි ව්‍යාපාරයක් එවැනි දේවක් අත්පත් කරගන්න බෑ. අපේ රටේ ඉහළින්ම වැජමුනේ කවුද? කර්මාන්තකරුවන් නෙවෙයි. අපේ රටේ ඉහළින්ම වැදුනේ කවුද? වතු හිමිකරුවන් නෙවෙයි. අපේ රටේ ඉහළටම ආවා ඩීලර්ස්ලා. ඒගොල්ලෝ තමයි ප්‍රධාන දේ. ඩීල් කරුවන්. ඔවුන් තමයි මේකේ නියෝජිතයන්. එදා අධිවේගී මාර්ගයේ නියෝජිතයා කවුද? අදත් ඔහුමයි. එක්ක පොඩ්ඩක් වෙන කෙනෙක් මාරු වෙලා තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගය ගත්තොත් කොටස් තුනේම නියෝජිතයන් බවට පත් වෙලා තින්නේ එකම කණ්ඩායම.
එනිසා මොකක්ද තමුන්නාන්සලා කරලා තිබෙන්නේ? අර දූෂිත වලල් එසේම තිබියදී සමහර ඒවා මාරු වෙනවා, සමහර අය එහෙමම ඉන්නවා දූෂිත වලල් දියත් කරමින් තිබෙනවා. ඒ නිසා ගරු කතානායකතුනි මා මේ උත්සාහ කරන්නේ මේ දූෂිත වලල්ලට ගොදුරු වී තිබෙන මාර්ග සංවර්ධන අධිකාරියත් මාර්ග සංවර්ධන අධිකාරිය ව්‍යාපෘතිත් අපේ රට මොනතරම් හානිකර විනාශකාරී තත්ත්වයක් ඇති කරලා තිබෙනවද කියන කරුණු තමයි අද ගරු කතානායකතුනි මා මේ පාර්ලිමේන්තුවේ එළි දක්වන සූදානම් වෙන්නේ. විශේෂම ගරු කතානායකතුමනි මට බොහෝ දේ කියන්න තිබෙනවා. ඔබතුමාගේ උපදේශකරුගෙන මේ දැවැන්ත ධනයත් එක්ක බලපුවාම ඒක නොසලකා හැලිය යුතු කරනවා. ඔබතුමාගේ අමාත්‍යාංශ විසින් විවිධ වවුචර් දෙන්න පටන් ගන්න. තෑගි වවුචර්. තමුන්නාන්සේ ලොතරැයි මණ්ඩලයේද? තෑගි වවුචර් දෙනවා. කීල්සෙන් ගන්න 5000 වවුචර් දෙනවා. 2000 වවුචර් දෙනවා. සභානායක කාර්යාලය නිලධාරීන්ට දුන්නා. මම වගකීමෙන් කියන්නේ. තමුන්නාන්සේක දිනේ ඇවිල්ලා වාඩි වෙලා අවුරුද්ද පටන් ගන්නකොට වවුචර් බෙදනවා. වවුචර් බෙදන්න ධනෙ කොහෙන්ද? ඒ නිසා තෑගි වවුචර් බෙදන්න ඒවා ගැන මම ගොඩක් කතා කරන්නේ නැහැ. ඒ වගේ උපදේශකරු ගැන වාහන ගැන තමුන්නාන්සේක සම්බන්ධීකරණ නිලධාරී වාහන පාවිච්චි කරන්නේ මොකද්ද? අමාත්‍යාංශනුත් ගන්න මෙහෙනුත් ගන්න එක් කිසිවක් අද. ඒවා මේ ඇති වී තිබෙන වංචා දූෂණ හා සංසන්දනය කරලා බලනකොට අලගු තබන්නවත් බැරි කුඩා දේවල් හැටි තමයි මා සලකන්නේ. ඒ නිසා මා දියත් කරන්න උත්සාහ කරමින් තිබෙන ගරු කතානායකතුමනි ඊට වඩා මේ වංචා දූෂණ ශේෂ්ත්‍රය ඇතුලේ දියත් වෙමින් තිබෙන මහා පරිමාණ ක්‍රියාමාර්ග ගැන ඒකට අවතීර්ණ වෙන්න පෙර මා කුඩා කීපයක් ඔබතුමාට ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම මහා මාර්ග සහ අධිවේගී මාර්ග පිළිබඳ රක්ෂණය 2015 7 14 දිනට මුදල් අමාත්‍යාංශයේ ගොනුවා දරන අංකයටද රාජ්‍ය ආයතන සඳහා සාමාන්‍ය රක්ෂණ ආවරණයක් සැලසීම මාගාවේ ලිපිය තියෙනවා. රාජ්‍ය ආයතන සඳහා රක්ෂණ සැලසීම සඳහා තමුන්නාන්සලා දීලා තියෙන නිර්දේශ මොකක්ද? මාගාව තිබෙන මේක 2015 7 වෙනි මාසේ 14 වෙනිදා. මුදල් අමාත්‍යාංශයෙන් නිකුත් කරලාද චක්‍ර ලේඛනයේ රාජ්‍ය සෑම ආයතනයකට නිකුත් කරලා තිබෙනවා රාජ්‍ය ආයතනයන් රක්ෂණය කරනවා නම් රාජ්‍ය ආයතනයන් කරේ වැඩි ප්‍රමුඛතාවයක් දෙන්න කියලා RHS සමරතුංග භාණ්ඩාගාරයේ මහලේකම්තුමා. මේක තමයි උපචක්‍ර ලේඛනය. මේ චක්‍ර ලේඛනයේ එසේ තිබියදී ඊට පස්සේ මේ චක්‍රලේනට අනුව මේ රක්ෂණ පවරන්න කියලා ලක්ෂ්මන් යාප අබේවර්ධන මුදල් රාජ්‍ය අමාත්‍යවරයාත් විශේෂම මාර්ග සංවර්ධන අධිකාරිය මගනගම මහමෙදුර ඩෙන්සිල් කොබ්බෑකඩු මාවත බත්තර මුල්ල අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යවනවා. හැබැයි මෙසේ තිබේ තමුන්නාන්සේ ලබා දුන්නේ කාටද? මේක ලබා දීලා තියෙන කාටද? දැන් මේ මාර්ග රක්ෂණය කරු කතානායකතුමනි චක්‍රලේඛනයක් නිකුත් කළ තිබෙන රාජ්‍ය රක්ෂණ සංස්ථාව වෙත ලබා දෙන්න. මුදල් එතකොට ලක්ෂ්මන් යාප අමාත්‍යවරයාගේ තනතුර මුදල් අමාත්‍ය එතුමා ලිපිය එවලා තිබෙන්නේ ලක්ෂ්මන් යාප අබේවර්ධන මුදල් රාජ්‍ය අමාත්‍යවරයා හැටියට. ඔහු ලිඛිතව යොමු කරන ලිපියක් මේ රාජ්‍ය රක්ෂණ සමාගම වෙත ලබා දෙන්න කියලා. හැබැයි තමුන්නාන්සේ ලබා දුන්නේ කාටද? තමුන්නාන්සේ ලබා දුන්නේ විශේෂම ගරු කතානායකතුනි මා කලින් කියපු කණ්ඩායමේ එක නියෝජිතයෙක් වන තමුන්නාන්සේ මේක දුන්නේ කරුණු මෙසේ තිබියදී මාර්ග සඳහා රක්ෂණය ලබා දෙන්නේ කන්ටිනෙන්ටල් ඉන්ෂුරන්ස් ආයතනයයි එහි කළමනාකාර අධ්‍යක්ෂකවරයා වන්නේ චමින්ද ඩී සිල්වා යන අයයි. චමින්ද ඩී සිල්වා කියන ඔබතුමාගේ උපදේශකයෙක්. ඔබතුමාගේ උපදේශකයෙක් කළමනාකරණය දරන සමාගමකට තමුන්නාන්සේ රක්ෂණ ආවරණ ලබා දෙනවා. මේකට සිද්ධ වෙන්නේ. තමුන්නාන්සේ මේ යහපාලනය පිළිබඳව විනිවිදභාවය ගැන කතා කරන තමුන්නාන්සේගේ උපදේශකවරුගේ සමාගමට ලබා දෙන තමුන්නාන්සේගේ රක්ෂණ ආවරණය. ඒ විතරක් නෙවෙයි කරු කතානායකතුමනි. මම වගකීමෙන් කියන්නේ ඉදිකිරීම පිළිබඳ කරු කතානායකතුමා මාර්ග සංවර්ධන අධිකාරිය ඉදිකරලා තිබෙන කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීමේ ප්‍රමාදයක් තිබෙනවා. ඒ නිසා මේ කොන්ත්‍රාත්කරුවන් පොලිමේ ඉන්නවා මුදල් ලබා ගන්න. හැබැයි මුදල් ලබා ගැනීම කොන්දේශ බාටපත් වී තිබෙන කුමක්? තමුන්නාන්සේ දන්න මම ඉතා වගකීමෙන් කියන්නේ. මම විතරක් නෙවෙයි. මේකට සාක්ෂි දරනවා ආණ්ඩු ඇමතිවරු. මම නම් අවශ්‍ය නම් කියන තමුන්නාන්සේ මට අභියෝග කරත් මම අභියෝග කරන්න. මම බාර ගන්නම් ඒක. කවුද දැම්මේ? මේ මාර්ගයක් ඉදි කරලා තිබෙනවා නම් ඉදි කරපු කොන්ත්‍රාත් මුදල ගන්න නම් සුජිත් කාර්යවසම්. ඒ කියන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය ක්‍රියාකාරී අධ්‍යක්ෂ සුජිත් කාර්යවසම් සහ අමාත්‍යාංශ පත් කළ සහකාර ලේකම්වරු කම්කරු සොබත ලක්ෂ්මන් කුරේ විසින් ඒගොල්ලන්ට ගෙවන්න ඕන කොමිෂන් එක. මොකද මේ වෙලා තිබෙන්නේ? කොන්ත්‍රාත් එක කරනවා. කොන්ත්‍රාත් එක කරාට පස්සේ මුදල ගන්න තමුන්නාන්සේගේ අමාත්‍යාංශ නිලධාරීන්ට කොමිෂන් ගෙවන්න ඕන. මේ මොකද්ද මේ වංචා දූෂණ නෙමෙයි කරු කතානායකතුමනි. ජනතාව වෙනුවෙන් ගොඩනැගිලා හදනවා. ඒ ගොඩනැගිල්ල ආණ්ඩුව මුදල් වියදම් කරනවා. කොන්ත්‍රාත්කාරයා කොන්ත්‍රාත් එක ගන්නවා. හැබැයි කොන්ත්‍රාත්කාරයාට සිද්ධ වෙනවා මුදල ගන්න නැවත කොමිෂන් දෙන්න. මේක සාධාරණද? මම විතරක් නෙමෙයි මේකට සාක්ෂි දරන තමුන්නාන්සේලාගේ ඇමතිවරුන්ට හිතවාදී කොන්ත්‍රාත්කරුවන් ගිහලා මේක කියනවා. මම දන්නවා චන්ද්‍රානි බණ්ඩාර ඇමතුමි hina වෙනවා. නෑ hina වෙනවා. හරිද? මේකනේ වෙලා තියෙන්නේ. මේක තමයි ඇත්ත කතාව. ඒ නිසා කරු කතානායකතුමනි මම මේ කියන්නේ කුඩා දේවල්. මම ඊළඟට ප්‍රධාන වශයෙන් ඒක ඇත්ත. ජෝන් අමරතුංග අමාත්‍යවරයා කියන එක ඇත්ත කියලා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඉතින් කරු කතානායකතුමනි දැන් මම විශේෂයෙන් අවධානය යොමු කරන්නේ තමුන්නාන්සේ කෙරෙහි මේ ආන්දෝලනයට තුඩු දී තිබෙන
මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳව. ගරු කතානායකතුමනි මේ හැම ඉදිකිරීමකදීම ඇති වී තිබෙන ගැටලුව තමයි මේ සෑම ඉදිකිරීමක්ම මේ රට වෙනුවෙන් කරන රටේ ජනතාව ණය කරන මහ විශාල ඉදිකිරීම. ඒ නිසා ඉදිකිරීම සඳහා තිබෙන ක්‍රමවත් සැලසුම් ක්‍රමවේදය අනුගමනය කරනවා නම් මේ වගේ සිදුවිය හැකි වංචාව, දූෂණය සහ නාස්‍ය අවම කරගත හැකියි. හැබැයි මේ බොහෝ දේවල් වල සිද්ධ වෙන්නේ විධිමත්ව ලබා දී තිබෙන නිර්දේශයන් අනුව කටයුතු නොකිරීම. ඕනෑම ව්‍යාපෘතියක් ආරම්භයේදී කරු කතානායකතුමනි ඉස්සලම තියෙන සංකල්ප අධියරය පළමු කොටම ඉදිරිපත් කරන මෙවැනි අධිවේගී මාර්ගයක් සොදන්න අපි සූදානම්. දෙවනි පියවර අපි ඒ සඳහා ශක්්‍යතා අධ්‍යයනයක් කරනවා. එය ශක්්‍යතා අධ්‍යයනකින් යුතුද? තුන්වෙනි පියවර ශක්්‍යතා අධ්‍යයනයෙන් පසු කරු කතානායකතුමනි ගැඹුරින් අධ්‍යයනයක් කරනවා. ඒ කියන්නේ නැවත ඉදිකිරීම සැලසුම් සකස් කිරීමේ අධීරයක් යනවා. ඊළඟ ක්‍රියාත්මක කිරීම, ඊළඟ නඩත්තු කිරීම. මේ ක්‍රියාවලිය තමයි ඕනෑම ව්‍යාපෘතියක් පිළිබඳ අපි අනුගමනය කරන්න ඕන. මූලික සැලැස්මක්, සංකල්ප සකස්මක් තියෙන්න ඕන. ශක්්‍යතා අධ්‍යයන වාර්තාවක් තිබෙන්න ඕන. ගැඹුරින් අධ්‍යයනය කරන ලද ඉදිකිරීම සහ තොරතුරු සහිත සැලැස්මක් තිබෙන්න ඕන. ක්‍රියාත්මක කරන්න ඕන, නඩත්තු කරන්න ඕන. හැබැයි මම එකින් එක ගරු කතානායකතුමනි පෙන්눔 කරලා දෙන්නම් මේ අධිවේගී මාර්ගය මධ්‍යම අධිවේගී මාර්ගය ගොඩනැගීමේදී මේ සමස්ත ක්‍රියාවලිය තමුන්වහන්සේලා උල්ලංඝනය කරලා තිබින්නේ. මේ කිසිදු ක්‍රියාවලියක් තමුන්වහන්සේලා මම පෙන්නන්න නෑ මම පෙන්නන්න. බොහොම ස්තුතියි. දැන් ඉස්සරලම තමුන්වහන්සේ 2015 දෙසැම්බර් මාසේ 17 වෙනිදා 2015 දෙසැම්බර් මාසේ 17 කැබිනට් පත්‍රිකාවක් දානවා. මේ අධිවේගී මාර්ගයේ මේ කොටස ඉදිකිරීම සඳහා දේශීය කොන්ත්‍රාත්කරුවන්ට ඉඩ දෙනවා කියලා. මේක තමයි තමුන්වහන්සේ මාගාව කැබිනට් පත්‍රිකාව තියෙනවා. ගරු කතානායකතුමනි 2015 දෙසැම්බර් 17. දෙසැම්බර් 17 කැබිනට් පත්‍රිකාවක් දැම්මට පස්සේ දැන් මේ කැබිනට් පත්‍රිකාව දානකොට තමුන්වහන්සේට මේකේ පාරක පිළිබඳ මූලික අදහසක් නැහැ. අදහසක් තියෙනවා නම් ඊළඟ කැබිනට් පත්‍රිකාව මේක වෙනස් කරන්නේ නැහැ. තමුන්වහන්සේ කියන මේක දේශීය කොන්ත්‍රාත්කරුවන් සඳහා තමයි මේ ඉදිකිරීම ලබා දෙන්නේ කියලා තමයි 2015 දෙසැම්බර් 17 වෙනිදා දාපු කැබිනට් පත්‍රිකාව. පොතුහැර ගලගෙදර කොටසට. ඊට පස්සේ යෝජිත අධිවේගී මාර්ගය සඳහා භූගත මාර්ග ඇතුළත් කළ යුතු බවට හේතු දක්වමින් 2015 දෙසැම්බර් මාසේ 17 වෙනි දින ලබා දුන් කැබිනට් අනුමැතිය 2016 අප්‍රේල් මාසේ 24 වෙනිදා අවලංගු කරා. ඒතර කරු කතානායකතුමනි මේ කැබිනට් පත්‍රිකාව දානකොට දන්නේ නැද්ද? ගලගෙදර ඉඳන් ඔබතුමා නිතර වෙන පාර. ගලගෙදර පොතුවැර ඉඳන් ගලගෙදරට පාරක් හැදෙනකොට උමන් මාර්ග හැදෙන්නේ නැහැ කියලා, උමන් මාර්ග තියෙන්නේ නැහැ කියලා තේරෙන්නේ නැති තරමට බබෙද්ද? මේ පළවෙනි පත්‍රිකාව දාන්න පැහැනම් මෙහිම. හැබැයි තමුන්වහන්සේ ඉස්සලම දානවා දේශීය කොන්ත්‍රාත්කරුවන්ට මේක දෙන්න ඕන කියලා. 2015 දෙසැම්බර් මාසේ 17 වෙනිදා කැබිනට් පත්‍රිකාව. ඊට පස්සේ 2016 මැයි 15 අප්‍රේල් මාසේ 27 වෙනිදා කැබිනට් පත්‍රිකාවෙන් ඒක අවලංගු කරලා තමුන්වහන්සේ කියන මොකද්ද? මේක උමන් මාර්ග තියෙන නිසා විදේශීය රටකට දෙන්න ඕන කියලා. ඊට පස්සේ ආර්ථික මේක තමයි ඊළඟ තියෙන මේ රටේ තියෙන විනාශකාරීම තැන. මේක තමයි මේ සියලු ව්‍යාපෘති බයිපාස් කරන්න හදපු මධ්‍යස්ථානේ. ආර්ථික සහ කළමනාකරණ අමාත්‍ය මණ්ඩල උප කමිටුව. මේක තමයි ගරු කතානායකතුමනි අපේ රටේ තිබෙන ප්‍රසම්පාදන ක්‍රියාවලිය. අපේ රටේ තිබෙන මිලදී ගැනීම හා ඉදිකිරීම පිළිබඳ මුළු ක්‍රියාවලියම බයිපාස් කරන වෙන තැනකට මැදිහත් වීමේ බලය දෙන කැබිනට් මණ්ඩලයත් අභිබව යන අමාත්‍යවරුන්ගේ බලය අභිබව යන පාර්ලිමේන්තුවේ බලය අභිබව යන විටක ජනාධිපතිවරයාගේ බලය පව අභිබව යන ආර්ථික හා කළමනාකරණ කියලා උප කමිටුව තමුන්වහන්සේලා හැදුවා. මෙන්න මේ උප කමිටුව තමයි හැම වෙලාවම ගරු කතානායකතුමනි මේ උප කමිටුව විසින් ගනු ලබන ඉතාමත් අසාර්ථක වැරදි සැලසුම් නොවන ක්‍රියාමාර්ග හේතු කොටගෙන තමයි ලූස් පොයින්ට් ඒ කියන්නේ රින්ගන්න පුළුවන් අවස්ථා නිර්මාණය කරා. ඒ අනුව ආර්ථික හා කළමනාකරණ උප කමිටුව 2016 මැයි මාසේ 15 වෙනිදා විදේශීය කොන්ත්‍රාත්කරුවන් හා උපදේශකයින් තෝරා ගන්න තීරණය කරා මේ කමිටුව. ඊට පස්සේ ඔබතුමා මාර්ග සංවර්ධන අධිකාරිය සභාපතිතුමා 2016 මැයි මාසේ 24 වෙනිදා ලිපියට අනුව ජපන් තානාපතිතුමත් මගව ලිපිය තිබෙනවා මාර්ග සංවර්ධන අධිකාරිතුමාගේ 2016 මැයි මාසේ 24 වෙනිදා ලිපිය. ඒ අනුව ජපානයේ තානාපතිවරයාත් අමාත්‍යංශ ලේකම්වරයාත් මාර්ග සංවර්ධන අධිකාරිය සභාපතිවරයාත් අමාත්‍යවරයාට තමුන්වහන්සේ මේ පාර්ලිමේන්තු සාකච්ඡාව පැවැත්තුවා. මේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ සාකච්ඡාව පැවැත්තුවා ජපාන් තානාපතිවරයාත් මාර්ග සංවර්ධන අධිකාරිය සභාපතිවරයාත් අමාත්‍යංශ ලේකම්වරයාත් තමුන්වහන්සේත් එකතු වෙලා සාකච්ඡාවේදී මොකක්ද තමුන්වහන්සේ කිව්වේ? තමුන්වහන්සේ කියනවා ජපන් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිතුමාට 2016 මැයි මාසේ 25 වෙනිදා ලිපියට අනුව මගාවේ ලිපිය දෙනවා. ජපන් සමාගම් 3ක් ඒ කියන්නේ ඉදිකිරීම් සමාගම් 3ක් සහ
උපදේශ සමාගම් 3ක් නම් කරලා එවන්න කියලා. මේ මොන කොන්ත්‍රාත්ද? මේක ජපාන් රාජ්‍ය සමග ණය මුදලක් නෙවෙයි. ජයිකා බැංකුවෙන් දෙන්නේ නැහැ මේ ණය මුදල. මේක ගන්න ප්‍රයිවට් බැංකුව මිට්සුයි එකෙන්. ප්‍රයිවට් බැංකුවේ මේ ණය මුදල ගන්නේ. ඒතර ප්‍රයිවට් බැංකුවෙන් අපි ණය මුදලක් ගන්න යනවා. ජපාන් තානාපති කාර්යාලයට ගෙනවා අපිට ඕගොල්ලෝ එවන්නකෝ සමාගම් 3ක් නම් කරලා. අපිට ඕගොල්ලන් එවන්නකෝ උපදේශ සමාගම් 3ක් නම් කරලා. මොකටද? ඒ මොකද ටෙන්ඩර් පටිපාටිය. අඩු පොලියට නෙවෙයි පොලිය අඩු කරපිටියත් මම කියන්න. තමුන්වන්ස අඩු පොලියනේ කියන්නේ. අඩු පොලියට පොලිය අඩු වුණා ටිකක් ප්‍රමාණයක මොකක් නිසාද? පොලිය අඩු වුණා 110ක මම කියන්නේ. ඔබතුමා උත්තර දෙන්න. ගරු සභානායකතුමා. ගරු කතානායකතුමනි අපිට මේ පාර හදන්න සල්ලි නැහැ. අපිට ජපාන් රජයෙන් තමයි සල්ලි දෙන්නේ. එතකොට ඒ චාරිත්‍රය තමයි ඒ සල්ලි රටෙන් කොන්ත්‍රාත්කාරයෝ තුන් දෙනෙක් එවනවා. හරි මං කියන්න. හරි චාරිත්‍රය මං ඉටු කරපිට කියන්නම්කෝ. දැන් චාරිත්‍රය ඕක තමයි කියන එක. ගරු කතානායකතුමා අපි ජපානයේ රාජ්‍ය බැංකුවකින් ණය ගන්න නැහැ. ජපාන් පෞද්ගලික බැංකුවෙන් ණය ගන්නවා. පෞද්ගලික බැංකුවෙන් ණය ගන්නකොට ජපාන් තානාපති කාර්යාලයට කිව්වා අපිට සමාගම් 3ක් නම් කරලා එවන්න කියලා. මම කියන්නේ සමාගම් 3ක් එව්වා. එකක් තමයි පෙන්ට් ඕෂන් කියන සමාගමයි. ඊට පස්සේ වකුචිකු කියන සමාගමයි. දැන්ට ඊළඟ තමුන්නාන්සලා තෝරාගෙන ඉත තායිසේ කියන සමාගමයි. මේ සමාගම් තුන මොකද්ද? තායිසේ කියන සමාගම ඉදිකිරීම සමාගම. එතකොට පෙන්ට් ඕෂන් කියන සමාගම මොකද්ද? ඒක මේ ඉදිකිරීම ක්ෂේත්‍ර සමාගමක් නෙවෙයි. ඒක නාවික ඉංජිනේරු කටයුතු පිළිබඳ විශේෂඥ සමාගමක්. ඒක නාවික ඉංජිනේරු කටයුතු කරන්නේ. ඊළඟ තමුන්නාන්සලා තෝරාගත්තු වකුචිකු කියන සමාගම මොකද්ද? නෑ ඒවපු තුන. මං කියන්නේ ඒවපු තුන. වකුචිකු කියන සමාගම ඔලිම්පික් මෙවතාවේ කරන්නේ කාර්ය සභාපතිතුමා මුලාසන පැමිණෙනවා. කරලා කැබිනට් පත්‍රිකාව කියන්නම මං ගාව තියෙන එක. හරිද? එතකොට කරු කතා නැත්නම් මේ සමාගම් තුන එවනවා. හැබැයි මේ සමාගම් තුන ගත්තාම වකුචුකු සමාගම කියන්නේ පාලම් ඉදිකිරීම පිළිබඳ සමාගමක්. එතකොට පෙන්ට් ඕෂන් කියන්නේ නැව් හදන සමාගමක්. එතකොට ඉදිකිරීම කටයුතු වල සමාගම් තියෙන ටයිසේ විතරයි. ටයිසේ සමාගම විතරයි ඉදිකිරීම. එතකොට දැන් මේ තුනක් එව්වට මේ ආණ්ඩුවක් ඉන්නේ නෙවෙයි ජපාන් තානාපති කාර්යාලය කියන වැඩ විදිය කරන්නේ නෙවෙයි. තුනක් එව්වට දෙකක් ඉදිකිරීම සමාගම නෙවෙයි. ඒ සමාගම් බිඩ් එකවත් ඉදිරිපත් කරේ නැහැ ඊටු දෙක. බිඩ් එකක් ඉදිරිපත් කරේ ටයිසේ විතරයි. එහෙමනේ. තමුන්නාන්සේ දන්නවා ටයිසේ විතරයි. එතකොට මේ මොකද්ද? වෙන තුනක් මේ ඕවා අපි දන්නවා. ඔය සාමාන්‍යයෙන් නේද මරණාධාර සමිතියකත් නේ පුටු ටිකක් මිලදී ගන්න දෙනකොට බොරු කෝටේෂන් තුනක් ඇඳවලා අර තමන්ට ඕන කෙනා ගන්නවා. මේ જાතිය ගේමක්. මේ මරණාධාර සමිතිවල පුටු ගන්න වර්ගයේ ගේමක් මේක. මේක නිකන් තාක්ෂණික මහා හොයා ගන්න ඕන එකක් නෙවෙයි. වෙන සමාගම් තුනකින් කෝටේෂන් කැඳනවා. සමාගම් දෙකක් ඇවිල්ලා ඉදිකිරීමට අදාළම නැහැ. ඉතින් ටයිසේ තමයි ඉතුරු වෙන්නේ. හැබැයි මොකද උනේ? ටයිසේ සමාගම ඉතුරුනාත් ගරු කතානායකතුමනි සයිගේ ටයිසේ සමාගමත් බිඩ් බොන්ඩ් එක තිබ්බේ නැහැ. ඒ නිසා මොකද කරේ? අයින් කරා. අයින් කරාට පස්සේ තමුන්නාන්සේ ජපාන් තානාපති කාර්යාලයට තමුන්නාන්සේ ලියුමක් කැරියා. දැන් අපිට තවත් සමාගමක් එවන්න කියලා. ලියුමක් කැරියානේ මං ගාව ලියුම තියෙනවා. නෑ ලේකම්වරයා. ඔව්. එන්නේ ලේකම්වරයා හරි. ඔව් ඔබතුමාගේ වගකීම. ඒක අපි කෙරුවේ මොකද එක සමාගමක් ආවොත් තරගයක් නෑ. හරි මම කියන්නේ. ගණනාවක් පොඩක් අහගෙන ඉන්න. සමාගම් ගණනාවක් යවන තරගයක් ඇති කරන්නේ. හරි හොඳයි මම කියන්නම්කෝ. හරි මම දන්නවා දැන්. ඊට පස්සේ තමුන්නාන්සේලා හරිද? ජපාන් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිවරයාට 2016 මැයි මාසේ 31 වෙනිදා දී පිළිප්‍රකාරව කොන්ත්‍රාත් සමාගම් 3ක් හා උපදේශ සමාගම් 3ක් එව්වා. හරිද? ජපාන් තානාපති කාර්යාලයේ දූත මණ්ඩල උපපදානී යෝජනා කළ සමාගම් වලින් හරිද? මේවා කැඳෙව්වට පස්සේ හරිද? ටයිසේ එක විතරක් ඉතුරු වුණා. හරිද? ඊට පස්සේ තමුන්නාන්සේ කිව්වා අමාත්‍යංශ ලේකම් ටයිසේ සමාගම පමණක් ලන්සු ඉදිරිපත් කළ අතර එම සමාගම යටතේ බිඩ් සිකියුරිටි එකක් නොමැතිවීම සලකා බලා මෙම ටෙන්ඩරය අවලංගු කරන ලෙස 2016 ඔක්තෝබර් මාසේ 19 වෙනිදා දින නිර්දේශ කරා. ඒ ලිපියත් මං ගාව තියෙනවා මේක කැන්සල් කරන්න කිව්වා. හරිනේ. කැන්සල් කරන්න කියලා තමුන්නාන්සලා කිව්වා අමාත්‍යංශ ලේකම් විසින් අලුතින් ලන්සු කැඳවන ලෙස සඳහන් කරමින් වඩාත් හරි වෙනත් කොන්ත්‍රාත්කරුවෙක් 3 දෙනෙකු නම් කරන ලෙස නැවත තානාපති කාර්යාලයට දැනුම් දුන්නා. මෙලෙස කොන්ත්‍රාත්කරුවන් නම් කරන ලෙස තානාපති කාර්යාලයට දැනුම් ලිපියක් එව්වා. ලිපියක් එවුවට පස්සේ මං ගාව තියෙන තානාපති කාර්යාලයේ උප ලිපිය. ස්තුතිවන්ත වෙනවා ජපාන් තානාපති කාර්යාලයට. එතුමා ලිපියක් එවුවා මොකද්ද? ශ්‍රී ලංකා ජපාන් තානාපති කාර්යාලය නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා 2016 නොවැම්බර් මාසයේ දිනති ලිපියට අනුව මෙම ටෙන්ඩර් පටිපාටිය සඳහා තානාපති කාර්යාලය සහභාගී වීම උචිත නොවන බවත් දැනට අදාළ ලන්සුකරුවන්ට අදාළ යෝජනා සපයන ලෙසත් ලන්සු කැඳවීම සඳහා අමාත්‍යංශ අදාළ විධිවිධාන සැලයුතු බවත් මෙම තත්ත්වයේ තේරුම් ගැනීම
අගය කරන බවටත් දැනුම් දෙනවා. අන්තිමට කවුද කියන්නේ? තානාපති කාර්යග්‍රහණේ කරුණාකරලා මේක ඕගොල්ලන්ගේ වැඩක්. ඔගොල්ලෝ කරගන්න. අපිට මේක එක සමාගම් මෙවන්න කියලා කියන්න එපා. තානාපති කාර්යාලයට දෙනවා මේක ඒගොල්ලෝ කොටු වෙන්න යන්නේ. ඇයි අමාත්‍යංශක අපිට මේක එවන්න කියලා තානාපති කාර්යාලයට යනවා. මාගාව දෙන තානාපති කාර්යාලය නියෝ තානාපතිවරයා ලිපිය. ඒ ලිපිය දෙතුමා කියනවා කරුණාකරලා මේක අපේ කාර්යයක් නෙවෙයි. මේ මිලදී ගැනීම පිළිබඳව ඔබතුමාලා මේ ඉදිකිරීම කොන්ත්‍රාත් ලබා දීපු පිළිබඳව ඔබතුමා කාර්යභාරය. හැබැයි ඔබතුමාලා කාර්යභාරය අත්හැරලා කරුණාකරලා අපි මේකෙන් නිදහස් කරන්න ඒ පිළිබඳ අවධානය යොමු කරන එක ගැන අපි අගය කරනවා. ඉතින් මේ රටේ පුරවැසියෙක් කියන්න ඕන එක තමයි තානාපති කාර්යාලය කිව්වේ. ඊට පස්සේ තව ලස්සු කැදීමට තීරණය කළ පසු ලන්සු ලේඛන 2016 මාගාව තියෙනක මාර්තු 14 වෙනි දින දක්වා ලබා ගැති බව දැන්වීමක් පළ කළ අතර අමාත්‍යංශ ලේකම්ගේ අංක දරන ලිපිය මනුව දිනට පෙර ඒ කියන්නේ 2015 11 වෙනි මාසේ 15 වෙනි දිනට පෙර බාර දෙන ලෙස දැනුම් දුන්නා. ඒ කියන්නේ 2015 නොවැම්බර් මාසේ 4 වෙනිදා ඉඳන් නොවැම්බර් මාසේ 14 වෙනිදා දක්වා දුන්නා ලන්සු ලේඛන අරගෙන යන්න. ඒ කියන්නේ ටෙන්ඩර් ඩොකියුමන්ට් එක අරගෙන යන්න. හැබැයි අරගෙන ගිහිල්ලා ඒ ටෙන්ඩර් දෙන්න කියලා කිව්වා 2015 නොවැම්බර් මාසේ 15 වෙනිදා හවස 3ට 2ට පෙර මේවා දෙන්න ඕන කියලා කිව්වා. හැබැයි සාමාන්‍ය ඕනෑම ටෙන්ඩර් ලියවිලක් හදන්නේ කොහොමද? ඕනෑම ටෙන්ඩර් ලියවිලක් හදන්නේ ඒක ලබා දෙන වෙලාවේ ඒක අවසන් වෙච්ච වෙලාවේ ඕපන් කරන්න ඕන. මේක ඕපන් කරන්න දිනයක් නැහැ. කවුද මේවා තියාගෙන ඉන්නේ ඊට පස්සේ? අවසන් කරා නම් ටෙන්ඩරෙන් නතර කරා නම් ඒක එන්න ඕන අපි මෙන්න මේ වෙලාවේ මේක විවෘත කරනවා. හැබැයි මම දැනගන්න කැමති අමාත්‍යංශ ලේකම්වරයාගේ මෙම ටෙන්ඩර් මණ්ඩල මෙම ලියවිලි විවෘත කරනවා කියන්නේ කවදද? කවදද විවෘත කරේ? මේ පාර්ලිමේන්තුව දැනගන්න ඕන. කවදද විවෘත කරේ? කවුරු යටතේ විවෘත කරේ? විවෘත කරාට පස්සේ කවුරු අතේද මේ කොතර කාලයක් තිබ්බද? පස්සේ අමාත්‍යංශ අනු කමිටුවට ගියේ කවදද? මම දැනගන්න ඕන. ඊට පස්සේ මොකද්ද සිද්ධ වුනේ? ලන්සු ලේඛන ඉදිරිපත් කිරීම අධිකාරියේ සහභාගී වුවත් සිදු කර තිබුණේ අධිකාරිය තමයි මේ ලන්සු ලේඛන ඉදිරිපත් කරේ. හැබැයි ලන්සු ලේඛන ඉදිරිපත් කරේ අමාත්‍යංශ ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ අනු කමිටුවට. ඒතකොට එතෙන්ට නෙමෙයි යන්න ඕන. ලන්සු යන්න ඕන මෙතෙන්. ලන්සු ගියාට පස්සේ තමයි ක්‍රියාවලිය පිළිබඳ තීරණ ගන්න තමයි අමාත්‍යංශ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ අනු කමිටුවට යන්න ඕනකම තිබෙන්නේ. හැබැයි ලන්සුත් යනවා දැන් එතෙන්ට. මේක කොහොමද සිද්ධ වෙන්නේ? මොන ක්‍රියාවලියද මේක අස්සේ තියෙන මිලදී ගැනීම පිළිබඳව මොන මේ ක්‍රියාපටිපාටි තමුන්නාසලා අනුගමනය කළා තිබෙනවා. තමුන්නාසලා මුළුමනින්ම මේක අනුගමනය කළා තිබෙනවා. ඊට පස්සේ 2016 නොවැම්බර් මාසේ 3 වෙනිදා ෆුසිටා ඒ කියන්නේ ෆුජිටා සමාගම ඒන් ලන්සු ලේඛන ඉල්ලා ලිපියක් ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයාට එව්වා. ෆුජිටා සමාගම එව්වා ලන්සු ලේඛනයක් අපිට දෙන්න කියලා. හැබැයි දැන් තමුන්නාසලා ආර්ථික කමිටුව තීරණය කළා තිබ්බ සමාගම් 3ක්. අධ්‍යක්ෂකවරයාට බෑ සමාගම් 3ට හැර වෙන අයට දෙන්න. නිසා අධ්‍යක්ෂකවරයා මේක ඇහුවා අමාත්‍යංශ ලේකම්වරයාගේ. අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් එවුවා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ. මාගාවේ ලිපියක් තියෙනවා. අධ්‍යක්ෂකවරයා අමාත්‍යංශ ලේකම්වරයාගේ විමසන ලිපියක් ඊට පස්සේ අග්‍රාමාත්‍ය ලේකම්වරයා අමාත්‍යංශ ලේකම්වරයාට යමන ලිපියක් තියෙනවා. අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් අමාත්‍යංශ ලේකම් ඇමතු 2016 11 වෙනි මාසේ 13 වෙනි ලිපිය සඳහා පුජිතා සමාගමට ලන්සු ඉදිරිපත් කිරීමේ ඉල්ලීම සලකා බැලූ CCM විසින් ඊට අනුමැතිය ලබා දුන් බවටත් ලන්සු ඉදිරිපත් කිරීමේ දිනය සතියකින් කල් දමන බවටත් කොහොමද මේ අගමැති ලේකම්වරයෙක් ලිපියක් යවන්නේ දැන් ලන්සු ඉදිරිපත් කරන දිනේ සතියකින් කල් දානවා කියලා මේක කොහොමද කරන්න අපිට තමුන්නාන්සලාගෙන් අහන්නේ දැන් 2015 නොවැම්බර් මාසේ 15 වෙනිදා මේක අවසන් කරන්න තිබුණා එතකොට තමුන්නාන්සලාගේ ආර්ථික කමිටුවෙන් තෝරලා තිබුණ සමාගම් 3යි තව සමාගමක් මේකට ඇතුල් වෙන්න ඉල්ලුවා හැබැයි ආර්ථික කමිටුවේ නිර්දේශයක් තිබුණේ නැහැ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා කිව්වා මට උන්ට ලන්සු දැබීමේ ලේඛන ටෙන්ඩර් ඩොකියුමන්ට් මට දෙන්න විදියක් නැහැ ඊට පස්සේ කිව්වා අග්‍රාමාත්‍ය ලේකම්වරයා කිව්වා නෑ ඒකට දැන් අනුමැතිය ලැබිලා තිබෙනවා කියලා. අනුමැතිය ලබා දෙන බව අග්‍රාමාත්‍යවරයා කිනෝ විතරක් ලේකම්වරයා කිනෝ විතරක් නෙවෙයි. ලන්ස් ලැබීමේ දිනය තව සතියකින් කල් දැම්මා. කොහොමද මේම වෙන්නේ? මොන ටෙන්ඩර්ද එහෙම සිද්ධ වෙලා තියෙන්නේ මේ රටේ? දිනේ නම් දිනේ ක්ලෝස් කරන්න ඕන. හැබැයි නැවත මොකද කරන්නේ? ඒක සමාගමකට දෙනවා. ඊට පස්සේ සතියක් මේක කල් දානවා. මොන ව්‍යාපෘතිද මේවා? මේ ගරු කතානායකතුරු සභාපති රුපියල් 100 200 ගනුදෙනු නෙවෙයි. මේ කෝටි 15000ක් ඉක්මවන ගනුදෙනුවක් මේ. එවැනි ගනුදෙනුවක් පිළිබඳව තමයි කෝටි 15000ට වඩා මේ ඉදිකිරීම විතරයි කෝටි 15000ට ආසන්න වෙන්නේ. ඊට පස්සේ මේකේ තියෙන තව විශාල ප්‍රමාණයක්. අවතැන් නුවන්ට ගෙවීම ඊට පස්සේ නඩත්තු මේ ඔක්කොම ගත විශාල මම හිතන්නේ මේක බිලියන 250 බිලියන 250 ඉක්මවන එක වළක්වන්න බෑ.
අබාධ අභියෝග කරනවා. පුළුවන් නම් මේ ව්‍යාපෘති බිලියන් 250ට අඩුවෙන් හදලා පෙන්නන්න. කෝටි 25 ඉක්මන ව්‍යාපෘතියක් මේක. අපේ රටේ මෑත කාලේ දියත් කරන්න හදන ප්‍රධානතම වැය ශීර්ෂය මේක. කෝටි 25000යි. හැබැයි තමුන්නාන්සේලාගේ ක්‍රියාවලිය මොකද තියෙන්නේ? ලියුම් වලින් සමාගම් මිල්ලනවා, සමාගම් මෙවනවා, සතියකින් දීර්ඝ කරනවා. ඊට පස්සේ කරුත කතානායකතුමනි. ඒ අනුව RDA සභාපති විසින් ලන්සු මිලදී ගැනීම ලෙස ලිපියක් 2016 11 වෙනි මාසේ 15 වෙනි දින ෆුජිතා වෙත යවා ඇති අතර ලන්සු ඉදිරිපත් කළ යුතු දිනය 2016 11 මාසේ 23 ලෙස කල් දමා ඇත. ඒ ලිපියත් මං ගාව තිබෙනවා. මේ මාර්ග සංවර්ධන අධිකාරිය සභාපතිතුමා යවපු ලිපිය. ඊට පස්සේ ලන්සු ඉදිරිපත් කරන ලෙස අදාළ ලන්සුකරුවන් දැනුම් දීමේ ලිපියට අනුව ඒකී ලන්සු අමාත්‍ය මණ්ඩල මේ සාකච්ඡා කමිටුවට ඉදිරිපත් කරන ලෙස දක්වා ඇති අතර ඇයි මේක එතෙන්ට එවන්නේ? මේක දෙන්නේ වෙන තැනක. මේක අමාත්‍යංශ කමිටුවට එවනවා. එතකොට මේක ඇත්තම තියෙන ව්‍යාපෘති භාර අධ්‍යක්ෂකවරයා ඇත්තේ තමයි මේ ඔක්කොම තියෙන්න ඕන. හැබැයි මේ ලීකේදී වෙන තැන් වල යනවා. අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය අමාත්‍යංශ අනු කමිටු වලට එනවා. ඇයි මේ හරස් පාරවල්? ඇයි මේ බයිපාස් කිරීම? මේ වාස්සේ තමයි මේ ගණතුන ඉස්සරහට දියත් උනේ. ඊට පස්සේ අමාත්‍යතුමාගේ 2016 12 වෙනි මාසේ 2 වෙනිදා දින ඇති කැබිනට් සංදේශය මං ගාව එක තියෙනවා. 2016 12 වෙනි මාසේ 2 වෙනිදා තමුන්නාන්සේ කැබිනට් පත්‍රිකාවක් දැම්මා. ඒකේ කියනවා දෛවා හවුස් ගෲප් ඇල ඉරක් ෆුජිටා කම්පැනි එක. මම දැනගන්න කැමති මේ ෆුජිටායි අර ෆුජිටායි එක්කෙනෙක්ද? හැමතුම උත්තර දෙන්න ඕන. ලන්සු ඉදිරිපත් කරපු ෆුජිටා එක ගැනම තමුන්නාන්සේ කැබිනට් පත්‍රිකාවක් දැම්මේ 2016 12 වෙනි මාසේ 2 කැබිනට් පත්‍රිකාවක් දැම්මනේ. මා ගාව තියෙන පත්‍රිකාව අවශ්‍ය නම් ඒකේ තමුන්නාන්සේලා කිව්වා DAIWA කියන්නේ දෛවා හවුස් ගෲප් ඇල ඉරක් ෆුජිටා එකක්ද ඒක? ඒක අර ෆුජිටා මත වෙන ෆුජිටා කෙනෙක්ද? මම කියන්නේ මම අහන්නේ කර මම අහන්නේ මේ වෙන ෆුජිටා කෙනෙක්ද? නෑ මම අහන්නේ ප්‍රතික්ෂේප උනන්නේ නැද්ද නෙවෙයි. දැන් ෆුජිටා කෙනෙක් වෙන පාරකින් දොරටුවක් විවෘත කරගෙන ඇවිල්ලා තියෙනවා දැන්. දැන් ආයෙ තමුන්නාන්සේ කැබිනට් මණ්ඩලේ තව ෆුජිටා කෙනෙක් කරා යනවා. මම අහන්නේ මේ එකම ෆුජිටාද කියලා. දෙකක්. අර ඉතරේ මට ඕන. ඊට පස්සේ තමුන්නාන්සේ කැබිනට් පත්‍රිකාවක් දානවා. මෙම ෆුජිටා සමාගමද තමුන්නාන්සේට යෝජනාවක් ඉදිරිපත් කළා තිබෙනවා. ඩොලර් මේ රුපියල් බිලියන 144ක් බවත් ඒකත් සාකච්ඡා කරන්න කියලා දානවා. දැම්මට පස්සේ ඒකට මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ තිබෙනවා මේ බයිපාස් කරන පාරවල් වලින් ආව ගේන්න එපා ටෙන්ඩර් ක්‍රියාවලියෙම යන්න කියලා මම ගාව තියෙන මුදල් අමාත්‍යාංශයේ එහෙම කැබිනට් පත්‍රිකාවක් දාපු නිර්දේශ ඒ නිර්දේශ වල කියන වෙන පාරවල් වල යන්න එපා කියලා. ඒතකොට දැන් තමුන්නාන්සල වෙන පාරකින් ගේන්න අද ෆුජිටත් කැබිනට් මණ්ඩලෙන් ප්‍රතික්ෂේප වුණා. ඒ ගැන නම් කැබිනට් මණ්ඩලෙ ටිකක් ස්තුතිවන්ත වෙනවා. අනිත් ඒවා නැතුවට. අනිත් ඒවා තමුන්නාන්සලත් ඔක කියන්න ඕන. මේ ගොඩක් ඒවා සම්මත කරලා තිබින්. ඊට පස්සේ 2016 12 වෙනි මාසේ 9 වෙනිදා දැනට දරන PC කමිටු තමුන්නාන්සේ විතරක් නෙවෙයි මේ කැබිනට් පත්‍රිකාවෙන් කරා තමුන්නාන්සේ මෙතෙත් තිබුණු කමිටු වල නම් මාරු කරා. එහෙම එකක් කරානේ. මම කියන්නම් තමුන්නාන්සේ. මම ඒක කියන්නකෝ. ඒක ඔන්න තේරුම් ගන්න. 2016 12 වෙනි මාසේ දැනට PC කමිටුව විසින් ඇමතු ලිපිය ප්‍රකාරව ඔවුන්ට 2016 11 වෙනි මාසේ 23 විවෘත කරන ලද ලන්සු 2016 12 වෙනි මාසේ 9 වන දින මේවා කරවු බවත් ලැබුණු බවත් ඉදිරි කටයුතු සඳහා උපදෙස් ඉල්ලා තමුන්නාන්සලා ලියුමක් කැරියා ආර්ථික කමිටුවට 2016 12 වෙනි මාසේ 9 වෙනිදා. එතකොට PC ඒ කියන්නේ ප්‍රොකියුමන්ට් කමිටු එක නෙමෙයි මේක ප්‍රොකියුමන්ට් කමිටු නෙමෙයි මේක තමුන් නම් මාරු කරා. ඔව් හරිද? විසින් විශාල මතු කර තිබියදීත් ඒවා විශාල ගැටලු ගන්නක් මතුවේ තිබියදීත් 2016 12 වෙනි මාසේ 17 වෙනි දිනට වාර්තා සපයන ලෙසත් මේවා 2016 12 වෙනි මාසේ 15 වෙනි දිනට කල් තබන ලෙසත් කිව්වා. දැන් මේක නතර කරන්න කිව්වා. තමුන්නාන්සේ නතර කරන්න කිව්වනේ මේ ගියපු ටෙන්ඩර් ක්‍රියාවලිය. ඒක කල් දාන්න කිව්වා. 2016 12 වෙනි මාසේ 29 වෙනිදා වාර්තාව අනුව ඇගයීම් ක්‍රියාවලියේදී ෆුජිතා සමාගම ඒකට ධාරිතාවක් නොමැති බවත්. එකන ෆුජිතා සමාගමට කිව්වා ධාරිතාවක් නැහැ කියලා. මොකද ඔවුන් මේ තරම් විශාල ඉදිකිරීමක් කරලා නැහැ කියලා කිව්වා. ඒ විතරක් නෙවෙයි බැවින් ඒගොල්ලගේ නොවන ලන්සු වෙන කරුව එක නිර්දේශ කර ඇති බවත් ඒකද ටායිසේ ඇගුමට ලක් කර ලෙසත් ඉල්ලා තිබුණා. අර කයින් කළා ටායිසෙත් එක්ක මේක යන්න කියලා කිව්වා. ඊට පස්සේ තමයි ඔන්න දැන් ටායිසේ මේකට ආයේ ඇතුල් වුණා. ඒතර ඉස්සෙල්ලා ටායිසේ ප්‍රතික්ෂේප කරපු එකක් දෙවනි ටෙන්ඩරේදී නැවත තමුන්නාන්සේ ටායිසේ තෝරාගත්තා. ෆුජිතා දැන් මේකෙන් ප්‍රතික්ෂේප වුණා. නිවැරදි පරිදි මේක අවශ්‍ය ඒ කියන්නේ
ඒක අවුරුදු 10ක් ඇතුළත මෙවැනි පාරක් හදලා නැහැ. ඒගොල්ලෝ වැඩිම කරලා තිබෙන්නේ ඩොලර් මිලියන 600ක වගේ ව්‍යාපෘතියක්. ඒ නිසා ඒගොල්ලන්ගේ ධාරිතාව ප්‍රමාණවත් නැහැ. කින සාධක මත තමුන්නාන්සලා ෆුජිටා මේකෙන් ඉවත් කරා. ඕකනේ සිද්ධ වුණේ. හරි. ඔව්. ඔව්. ටයිසේ සමාගම බිලියන 159යි. බිට් කළා. ඒක මං ගාව තියෙනවා. ඒක මං ගාව තියෙනවා. මම හිතෙන් දෙන්න. පොඩ්ඩක් අහගෙන ඉන්න. මං කියන්න. අපේ පැත්ත පොඩ්ඩක් බලන්න. හරියට මං ඒක කියන දැන්. 159යි ෆුජිටා සමාගම. මේ තියෙන මං ගාව ඒක. ෆුජිටා සමාගම ආපු නිසා මං ගාව තියෙනවා. අන්තිමට මේ බිඩ් එක 159 ඉඳලා 134ට අඩු කරන්න 34 නෙමෙයි 134.9. 134.9 සාමාන්‍ය වගේ 135. ඒ ෆුජිටා ආපු නිසා ටයිසේ විතරක් තනියම හිටියා නම් අපි 159 දෙන්න. හරියට මම කියන්නකෝ. 159 දෙන්න. ඒක පිළිගන්න ඕන. හරි දැන් ටයිසේ කියන එකක් ගැනලා දාලා තමුන්නාන්සේ කියනවා 159 ඉඳන් මේක 135ට අඩු වුණා කියලා. මම දැක්ක අග්‍රාමාත්‍යවරයාත් පොඩ්ඩකින් අග්‍රාමාත්‍යවරයාත් පාර්ලිමේන්තුවේදී කිව්වා බිලියන 159 බිලියන 135 දක්වා අඩු කර ගැනීමද වැරද්ද කියලා ඇහුවා. මම කියන්නම් දැන්. ගරු කතානායකතුමා මේක බිලියන සභාපතිතුමා බිලියන 159 තමයි ඉදිරිපත් කරලා තිබුණේ. හැබැයි ඉංජිනේරු ඇස්තමේන්තුව කීයද? ඉංජිනේරු ඇස්තමේන්තුව බිලියන 123යි. තමුන්නාන්සේ දන්නවා නිවැරදි ටෙන්ඩර් ක්‍රියාවලියක් අනුගමනය කරොත් නිවැරදි ටෙන්ඩර් ක්‍රියාවලියක් අනුගමනය කරොත් අපේ රටේ හැමදාම සිද්ධ වෙන්නේ ඉංජිනේරු ඇස්තමේන්තුවට වඩා අඩුයි කොන්ත්‍රාත් ඇස්තමේන්තුව. මම තමුන්නාන්සේට උදාහරණයක් දෙන්නම්. තමුන්නාන්සේ මේ පාර ඒ කියන්නේ කිලෝමීටර් 130ක් බදුල්ල බිබිල පාර. බදුල්ල බිබිල පාර මේ පාර තමුන්නාන්සේලා ටෙන්ඩර් කැඳවලා දුන්නා. ඉංජිනේරුන් ඒකේ පළවෙනි කොටස බදුල්ල පස්සර ඉංජිනේරු ඇස්තමේන්තුව මම මිලියන වලින් කියලා මිලියන 170යි. හැබැයි නෑ මම කියන්නේ ටෙන්ඩර් නිවැරදි ටෙන්ඩර් කැඳවීම හරහා නෑ මම මේ ගෙන වෙන තර්කයක් කර කතානක නිවැරදි ටෙන්ඩර් කැඳවීම හරහා අනිවාර්ය ලෙස ඉංජිනේරු ඇස්තමේන්තුවට වඩා අඩුවීම් තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. ඔව් නෑ වෙන කොයි පාරකත් මේ විවාදය හොඳට කරගෙන යන්න. පසුගිය ආණ්ඩුව කාලේ කොට්ටාවට ඒකත් මං ගාව තියෙනවා. ඒක මං කියන්න. සිට පොඩ්ඩක් අහගෙන ඉන්න. ඒක තියෙනවා. දොඩංගොඩ ඉංජිනේරින් එස්ටිමේට් එකට වඩා 113ක්. ඔව්. 113ක් වැඩි. ඔව්. ඒව නතර කරන්න ඕන. පොඩ්ඩක් ඉන්නකෝ අහගෙන. නෑ ඔබතුමා පස්සේ කියන්න. ඔව් ඒවට යන්න ඕන. දැන් මම මේ කියන්නේ ගරු කතානායකතුමනි මම සභාපතිතුමනි කිසිසේත්ම උත්සාහ කරන්නේ නෑ පැරණි කොන්ත්‍රාත් සාධාරණීකරන්න. එදත් වැරද්ද සිදු වී තිබෙනවා. එදා නෑ අන්තිමේට කියන්න මේක කියන්න මේ කරුණු පැහැදිලි කරගීමට වෛර කරන්න ඕනේ නැහැ. මොකද්ද? කොට්ටාව ඉඳ දොඩංගොඩ මම නෙවෙයි ජනතාව වෛර කරන්නේ. නෑ කොට්ටාවේ සිට දොඩංගොඩ දක්වා ඉංජිනේර්ස් එස්ටිමේට් එකට වඩා 113ක් වැඩි. 113%. ඒ මොකක් වෙනවද? පොඩ්ඩක් හිතකෝ. ඔයි. සෙන්ට්‍රල් එක්ස්ප්‍රෙස් සෙක්ෂන් 3 9% වැඩි. only 9%. ගරු සභාපතිතුමනි මොකද්ද කතා කරන්නේ? මම හරියටම අහන්න තමුන්නාසගේ. ඔය හැම එකක්ම කොන්ත්‍රාත් එක ලබා දෙනකොට මේ ආසන්නේ තිබුණේ. කොන්ත්‍රාත් එකෙන් පස්සේ නැවත එකතු කිරීම හරහා තමයි අවසන් කොන්ත්‍රාත් එක ඔය කියන්නේ. ඔය තමුන්නාන්සේ ඔය අධිවේගී මාර්ග ගැන කියන්නේ අන්තිම කොන්ත්‍රාත් කරලා. මේක තමුන්නාන්සේ සහතිකයක් දෙන්නත් මේ පාර්ලිමේන්තුවට. මේක බිලියන 135 නතර වෙනවා කියලා. මට සහතිකයක් දෙන්න. මේක බිලියන 135 නතර වෙන්නේ නැහැ. තමුන්නාන්සේ අර මේ හයිවේ එක සංසන්දනය කරන්නේ මොකක් එකද? අවසන් එකත් එක්ක. තමුන්නාන්සේ මේ හයිවේ එකත් සංසන්දනය කරන්න දීපු එකත් එක්ක. මේ සංසන්දන දෙක සමාන වෙන්න ඕන. හරි මේක 135 නතර වෙන්න මම කියන්නම් තමුන්නාන්සේට. 159 ගරු සභාපතිතුමනි 159 තමයි මේක බිඩ් එක ආවේ ටයිස් එකෙන්. තමුන්නාන්සේලා කියන සාකච්ඡාවෙන් මේක 135ට අඩු කරගත්තා. බිලියන 24ක් අඩු කර ගැනීම අපි කාලේ තව අර අතිරේක කාල අර මේ වැඩි වෙච්ච ඒවා පැයක් තියෙනවා අවස පැයක් තියෙනවා පැය දෙකක් තියෙනවා ඒවා තියෙනවා. එතකොට බිලියන මේකයි how many minutes you want? කොහමද මම අවසන් කරනකොට කියන්න වැඩි වෙලා යන්නේ. අපි ලන්ච් ඉන්ටර්වල් තියෙනවානේ. ලන්ච් එක කැන්සල් කරා. no lunch. no lunch. ඒකයි කිව්වේ. okay. එතකොට මම මේ කියන්නේ ඔබතුමාට එතකොට මේක ඉංජිනේරු ඇස්තමේන්තුව 120 බිලියන 123යි. ඉංජිනේරු ඇස්තමේන්තුව. ඉංජිනේරු ඇස්තමේන්තුව මං ගාව තිබෙනවා ගරු කතානායකතුමනි සභාපතිතුමනි මේ ඉංජිනේරු ඇස්තමේන්තුව බිලියන 123.5යි. මේක තමයි දැන් 135ට යන්නේ. ඒ කියන්නේ 135 කියන්නේ බිලියන 12ක. බිලියන 12ක වැඩිවීමක් තියෙනවා. හැබැයි මම තමුන්නාන්සේට අභියෝග කරන්නම්. දැන් මේ 159 ඉඳන් 135ට අඩු වුණේ මොන වගේද? මොන වගේද අඩු වුණේ? අපි දන්නවා ඕනෑම ව්‍යාපෘතියක මූලික ඉදිකිරීම සඳහා තියෙනවා ප්‍රධාන කරුණු 10ක්. ඒක ඉදිකිරීම සඳහා 10.
ඉදිකිරීම සඳහා ඉංජිනේරු ඇස්තමේන්තුව මංගාව තියෙනවා ගරු සභාපතිතුමනි බිලියන 102යි. ඉදිකිරීම සඳහා 102යි. හැබැයි ඊට පස්සේ තියෙනවා මොකද්ද? ඒ කියන්නේ භෞතිකව සිද්ධ වෙන විචලනයන් වෙනුවෙන් 10%ක් ඇඩ් කරනවා. ඊට පස්සේ මුදල් වල සිද්ධ වෙන විචලනයන් වෙනුවෙන් 10%ක් ඇඩ් කරනවා. ඒවා වුණාම මේක 123 වුණා. එතකොට මේ 122 ව්‍යාපෘතිය 123ට යන්නේ ඉදිකිරීම සඳහා. ඒ කියන්නේ ඉදිකිරීම සඳහා තියෙන 102 බිලියන. හැබැයි අනෙක් වෙන විචලනයන් ගණනය කරලා තමයි 123ට යන්නේ. දැන් තමුන්නාන්සලා තර්ක කරනවා මේක අඩු කරා කියලා. මොන වගේද අඩු කරේ? ටයිසේ සමාගමේ ඉදිකිරීම බිලියන 116යි. මේක ඉදිකිරීම බිලියන 102යි ඉංජිනේරු ඇස්තමේන්තුවේ. දැන් ඉදිකිරීමේ වෙනස බිලියන 14යි. එතකොට මුළු එකේ වෙනස බිලියන 12යි. ඒ කියන්නේ මුළු එකේ වෙනස බිලියන 12යි. එහෙනම් වැඩිවීම තියෙන කොතනද? වැඩිවීම තියෙන ඉදිකිරීමෙන් අඩු කරේ කොතනද? විචලනයන්. තමුන්නාන්සලා අඩු කරා. මූල්‍ය විචලනය අඩු කරා 10% 5% දක්වා. ඒක කොහොමද වෙන්නේ? ඒකද මේ අඩු කරා කියන්නේ. ඒකද මූල්‍ය විචලන වෙනුවෙන් තිබුණා බිලියන 12ක්. බිලියන 12 10% දාපුවම බිලියන 12යි. 5% දාපුවාම බිලියන 6යි. එඳා මේ බිලියන 159 බිලියන 135 අඩු වෙනකොට බිලියන 6ක්ම අඩු උනේ. ඉදිකිරීම වලින් නෙමෙයි විචලනයන්ගේ. ඒ නිසා තමුන්නාන්ස කොහොමද කියන්නේ මේක අඩු කරා කියලා? මේ විචලනයන් 5% දාන්නේ ඇස්තමේන්තුවට. සැබෑ විචලනය ගෙවන්න ඕන. ඒ නිසා ඒක අඩු කිරීමක් සලකන්න බෑ. මට පෙන්වන්න ටයිසේ ඉස්සලාම දාපු එක ඇස්තමේන්තුවයි පස්සේ දාපු එකයි. පස්සේ දාපු එකේ අඩුව කරලා තියෙන වැඩි බිලියන 16 ඉදිකිරීම තැන. ඉංජිනේරු ඇස්තමේන්තුව 102යි. මේ ටයිසේ 116යි. බිලියන 14ක වෙනසක් තිබෙනවා. හැබැයි මුළු කොන්ත්‍රාත් එකේ වෙනස තියෙන බිලියන 12යි. 123 135. ඒතර බිලියන 14ක වෙනසක් තියෙන ඉදිකිරීමේ. එහෙනම් වෙනස කොහෙන්ද අදලා තියෙන්නේ? වෙනස අදලා කරන ඉදිකිරීම තමුන්නාන්සලා අඩු කරේ කොතනින්ද? විචලනයන්. විචලනයන් අඩු කරලා කියනවා අපි සාකච්ඡා කළ 159 ඉඳන් 135 අඩු කරගත්තා කියලා. තමුන්නාන්ස හිතන මෙයා රටේ ඉන්නේ බබ්බු කියලා. විචලන වන ඇස්තමේන්තුව අඩු කරලා කොහමද ඇස්තමේන්තුව අඩු කරා කියන්නේ? විචලනය කරු කතා නැගතොත් දුන්න ඒක සිද්ධ වුණොත් දෙන්න වෙනවා. දැන් අපි ඇස්තමේන්තු කරනවා 10%ක් ඇස්තමේන්තු කළා තිබු ඉංජිනේරු ඇස්තමේන්තුව. දැන් තමුන්නාන්සලා ෆුජිට ඇස්තමේන්තු කරනවා ඒක 5%යි කියලා. මේමනේ තමුන්නාන්සලාගේ ගාස්තු අඩු කරගත්තේ. ඒ නිසා කරු කතා මේ 150 මේක ඉංජිනේරු ඇස්තමේන්තුවත් එක්ක සංසන්දනය කරලා බලනකොට ඉදිකිරීම ක්ෂේත්‍රය බිලියන 14ක වැඩිවීමක් තිබෙනවා. මං කියන අනිත් ඒවා නෙවෙයි. බිලියන 14 අනිත් අවදානම් ගෙවීම නෙවෙයි. බිලියන 14ක වැඩි කිරීමක් තියෙනවා. එතකොට මේ බිලියන 14ක වැඩි කිරීමකට මේක එකඟ වෙන්න ඕනද? මේක මෙතනින් නතර වෙන්නේ නැහැ. තමුන්නාන්සලාගේ සැලසුමක් තිබෙනවද? කොතර ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරගන්න තියෙනවද? ඉඩම් වලට අත්පත් කරගන්න වෙන ප්‍රමාණය කොතරද? මොකද තියෙන පරිසරයකින් වාර්තාව? මේ කිසිවක් නැහැ කරු කතානායකතුමනි. මේ ලිපි හුවමාරු වෙච්ච දිනවකවානු බලපුවාම මට කියන්න පුළුවන් කරු සභාපති මේ ලිපිත් එක්ක ලිපි දින සඳහන් කළා මේකට කොච්චර කලබලයක් තිබ්බද කියලා. 25 වෙනිදා එකතු වෙනවා 26 වෙනිදා ලියුම යවනවා. 26 වෙනිදා සාකච්ඡා කරනවා 27 හවස වෙනකොට ලියුම යවනවා. මොන කලබලයක්ද මේක? මේ කරු කතානායකතුමනි අපිට තේරුම් ගන්න පුළුවන් කරු කතානායකතුමනි කුඹුරු ආයකට අලි වදිනවා කුඹුර පැහැලා තියෙන ඉක්මනින් කපා ගන්න ඕන කියලා. ඒතකොට ගොවි මහත්තයා කියලා ට්‍රැක්ටරෙත් හොයනවා ගොවි මහතුරුත් හොයනවා නේද? වේගයෙන් වැඩ කරන්න ඕනේ. ඒ කුඹුර පාළු වෙනවා එහෙම නැත්තම්. මේක එහෙම ප්‍රශ්නයක්ද? මේක විධිමත් ක්‍රියාවලියක් ආරම්භ කරන්න තමුන්නාන්ස උත්සුක නොවන්නේ. උත්සුක නොවන අන් කවරක්වත් නෙවෙයි. තමුන්නාන්සලා විසි තෝරා ගන්න සමාගම. මේක තමයි ඇත්ත කතාව. සමාගමක් විසින් මේ කොන්ත්‍රාත් එක ලබා දීම සඳහා සැලසුම ඇදුවා. හැබැයි මේ සැලසුම දියත් වෙමින් තිබෙනකොට මොකක්ද සිද්ධ වුනේ? ආයි. දැන් ෆුජිට තමුන්නාන්සලා අත්තරින්නේ. ඊට පස්සේ මොකක්ද උනේ? ෆුජිතා විසින් දෙවනවරට ඉදිරිපත් කළ යෝජනාව නැවත සලකා බලන ලදී. මේ අනුව ෆුජිතා සමාගමට කිසිදු අවාසියක් ඇගීමේදී සිදු නොවූ බවට තහවුරු කරා. නැමත අගයන්න කියලා කිව්වා මේගොල්ලෝ. නැමත බැලුවා ෆුජිටාවට අසාධාරණ සිදු වෙලා නැහැ. අග්‍රාමාත්‍ය ලේකම්ගේ 2017 6/23 වෙනි ලිපිය ප්‍රකාරව කොන්ත්‍රාත් වැඩ සහ ව්‍යාපෘති වැඩ ඉක්මන් කිරීම සඳහා කන්ට්‍රැක්ෂන් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට යෝජනා කරා. ඒ කියන්නේ 2017 6 වෙනි මාසේ 23. 2017 7 වෙනි මාසේ 6 වෙනිදා දිනට කැබිනට් සංදේශය ප්‍රකාරව රුපියල් බිලියන 134කට ප්‍රදානය කිරීම සඳහා සහ ෆුජිටා සමාගම සමග හවුල් වෙන්න තමුන්නාන්සලා කැබිනට් පත්‍රිකාවක් දැම්මා. කොහොමද මේක හවුල් වෙන්නේ? සමාගම තෝරාගෙන තිබෙනවා. දැන් තමුන්නාන්සලා ආයෙ ගෙනලා ඒක බස්සන ෆුජිටා. දැන් කොහොමද ෆුජිටා සමාගම ආයෙ ඇතුළත් කරන්න තමුන්නාන්සලා කැබිනට් මණ්ඩලේ තීරණයක් ගත්තේ? මං ගාව කැබිනට් පත්‍රිකාව තියෙනවා. කැබිනට් පත්‍රිකාව කියනවා
ජපානයේ රජය ඉල්ලනවා අගමැතිතුමා ගියාට පස්සේ ජපානෙන් කිව්වලු මෙහෙම. ඉතින් අගමැතිතුමා ජපානෙ ගිහපම කොන්ත්‍රාත්කාරයෙක් හම්බුනාම එයාපෝට් එකෙන් එයා කොන්ත්‍රාත්කාරයා කියනවා අනේ මාවත් දාගන්න කියලා. දාගන්නවද එහෙම? එහෙම දෙනවද කොන්ත්‍රාත්? තමුන්නාසලා කැබිනට් පත්‍රිකාවක් දානවා ආපහු ෆුජිටත් මේකට හවුල් කරගන්න කියලා. ඊට පස්සේ කරු සභාපතිතුනි ඒ අනුව ෆුජිටාගේ 2017 7/28 ලිපිය අනුව නැවත එකතු වීම සඳහා ඒගොල්ලෝ සලකා බලනවාද කියලා ආයෙ කියනවා. ඒගොල්ලෝ කියන අපිට ඒක එකතු වෙනවස් කියලා. දැන් තමුන්නාසලා දෙන්න හදන එයා කියනවා මට එහෙමම බෑ කියලා. බලන්න තමුන්නාසලා මෙතන නේ ජපාන් තානාපති කාර්යාලය කියනවා අපි ඕකට ගාව ගන්න එපා කියලා. ඒත් තමුන්නාසලා ලියුම් අවුන කොන්ත්‍රාත්කාරය වන්න කියලා. ෆුජිටා හවුල් කරගන්න හදනවා. ෆුජිටා කියනවා අපි නැවත සලකා බලන එක දැන් බෑ කියනවා. ඒ විතරක් නෙවෙයි දැනට ටායිසේ විසින් ඊමේල් මගින් කළ තව ඉල්ලීම් ඇත. හරිද? ඒ නිසා මේ ගිවිසුම ඉස්සරහට යන්න ඕන කියලා තමයි අවසන් මේ ගිවිසුම ඉස්සරහට සාකච්ඡා කරන්න කියලා අන්තිම කැබිනට් පත්‍රිකාව දාලා තියෙනවා. මම මේ ගරු කතානායකතුමා දින මේ කාලයත් එක්ක මම හිතන්නේ මේක නිකන් මේ විවාදයකදී නෙවෙයි. මේ සාකච්ඡාවක් කරා එකින් එක ලිපි ලේඛන ඉදිරිපත් කරා තහවුරු කරන්න ඕන. තමුන්නාන්සලා මේ ක්‍රියාවලියම යටි අරමුණු සහිතව දියත් කළාද ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලියේ මිල ගනුදෙනු සමාගම් තෝරාගෙනලි ඒ සමාගම් ඇතුලේ තමුන්නාන්සලා කරලාද ලිපි හුවමාරු ඒ ලිපි හුවමාරු වල තිබුණු කලබලය ටෙන්ඩර් වාහන දිනේ කල් දැමීම නැවත ඒක විවෘත නොකර තබා ගැනීම නැවත ෆුජිටා කැඳවීම මේ සමස්ත ක්‍රියාවලිය ගත්තාම නැවත මහජන මුදල් නාස්ති හොරකම් කිරීම සඳහා සකස් කරන ලද සැලැස්මක් මේක බිලියන 135 මම අහනවා තමුන්නාන්සේක නැවතත් පොතුවරේ ඉඳන් ගලගෙදරට මේ මුළු වියදම බිලියන 135 නතර වෙනවද මම කියනවා ගරු කතානායක සභාපතිතුමනි මේක බිලියන 250ට එනවා මේක කෝටි 13500 නතර වෙන්නේ නැහැ. මේක කෝටි 25000කට වඩා යනවා. කිලෝමීටර් 32කමාරක්. කෝටි 25000ක්. ආසන වශයෙන් ගත්තොත් කිලෝමීටරයකට. ආසන වශයෙන් ගත්තොත් කිලෝමීටර කෝටි 700ක් වැය වෙනවා. කිලෝමීටරයකට කෝටි 700ක් වැය කළා පාරක් හදන්න. තමුන්නාසලා හිතනවා මොකද්ද මේ ප්‍රතිලාභ කියලා. මොරටු විශ්වවිද්‍යාලය විසින් ඉදිරි කරන සක්්‍යතාව දෙන්නේ මොකද්ද කියන්නේ? ඕනෑම පාරක සක්්‍යතාවයක් රඳා පවතින නම් අඩුම තරමේ 11 අනුපාතයට රඳවාගත යුතුයි කියලා. මේක අතිරේක වියදම් සියල්ල බැලුවට පස්සේ මේ ප්‍රමාණය මේක රැඳෙන්නේ නැහැ. ඒ නිසා ඇයි තමුන්නාසලා රටට බරක් වෙන මහා ණය උගුලක හිර වෙලා තියෙන රටක් නැවත ණය කර ගැනීම සඳහා තියෙන උවමනාව මොකද්ද? මම කියන ජනතාවගේ හැඟීම් වලට ජනතාවගේ තියෙන සරදාවට හොරකම් මුවා කරන්න එපා. තමුන්නාසේ උත්සාහයක් දරනවාද? තමුන්නාසේ කියනවා මේ අධිවේගී මාර්ගය හදන්න දලදාව වඳින්න යන්න. මේ දලදාව වඳින්න යන්න විරුද්ධ තමයි මේක කතා කරන්නේ. ජනතාවගේ තියෙන සරදාව ASCII හොරකම් වහන්න එපා. ඒක මම කියන්නේ. වංචාව වහන්න එපා. ඊට පස්සේ කියනවා නේද මේ බෞද්ධයන්ගේ මුදුල් මල්කඩ තියෙනවා මහනුවර ඒට ඉතා වේගින් බෞද්ධයන්ට යන්න ඕන. ඒ බෞද්ධයන්ට යන අධිවේගී මාර්ගයක් හදනවා. ඒ අධිවේගී මාර්ගයට බාල්දි පෙරනවා. මේක බෞද්ධයන්ට එරෙහිව කරන කුමන්ත්‍රණයක්. ආගමික ශ්‍රද්ධාව ගරු සභාපතිතුමා ආගම කරේ තිබෙන භක්තිය ආගම කරේ තියෙන සරදාව වහගන්න හදන්න එපා හොරකම් සඳහා. තමුන්නාසේ දැන් එවැනි බාල උපක්‍රමයකට අවතීර්ණ වෙලා තිබෙනවා. මේ දලදා මාලිගාවට ගමන් කිරීම පිළිබඳ වන්දනාකරුවන්ගේ පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. අපේ රටත් අපේ රටේ ජනතාවත් අනාගතයේ උකස් කරන මහා නායකන්දක හිර කරන දැනටත් හිර වෙලා තියෙන නායකන්දට තවත් නායකන්දක් පටවන ව්‍යාපෘතියක් මේක. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ ව්‍යාපෘතිය తాවකාලිකව දැනට අත්හිටුවා. මේ සමස්ත ක්‍රියාවලියම පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් කරා විධිමත් පරීක්ෂණයට භාජනය වෙන්න ඕනකම තිබෙනවා. මේක විවාදයකින් අවසන් කරන්න ඕන කරුණක් නෙවෙයි. මොකද විවාදිත කරු කතා නෙමෙයි කතාවක් කරන්නේ. හැබැයි සාකච්ඡාවකදී අපි කරුණු දක්වන්නේ වඩාත් වැඩියෙන් අපිට කරුණු දැක්වීමේ හැකියාව තිබෙනවා පාර්ලිමේන්තු තේරීම්කාර සභාවක් මේ පිළිබඳ ගේන්න. මොකද කලබලේ. ඇයි මොකද්ද ඇති වෙන කලබලේ? කලබලේ තියෙන තමුන්නාසේ අමාත්‍ය දුරින්න කාලේ මේක කරගන්න ඕන කියන කලබලේ විතරයි තිබුණොත් තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් මේක තේරීම්කාර සභාවක් හරහා නැවත මේ ක්‍රියාවලිය මෙහෙමම සමහර විට යන්න කියලා යෝජනා වේ කමක් නැහැ. හැබැයි මේ ක්‍රියාවල తాවකාලික අත්හිටුවා පාර්ලිමේන්තු තේරීම්කාර සභාවක් තුල මේ ක්‍රියාවලිය මුළුමනින්ම අධීක්ෂණයට භාජනය කරන්න ඕන. ඒ වගේම මම තමුන්නාසගෙන් අහනවා එම ජපාන් සමාගමේ ලංකාවේ කොන්ත්‍රාත්කරුවා ලංකාවේ නියෝජිතයා කවුද? ඒක පාර්ලිමේන්තුව දැනගන්න ඕන. අපි දන්නවා. තමුන්නාසේ දන්නේ? දන්නේ නැහැ. දැන් දෙමදිගම වැඩි. මම කියන්නේ දැනගන්න ඕන ඔබතුමා. හරිද? හරිද? ඒ සමාගමේ දේශීය නියෝජිතයා කවුද? තමුන්නාන්සේලා මීරිගම ඉඳන් පොතුහැරට කොටස් 4කට කඩලා පෞද්ගලික මේ ලංකාවේ දේශීය ඉදිකරම් කරුවන්ට දෙන්න තීරණය කරා. ලංකාවේ ප්‍රධාන ඉදිකිරීම සමාගම් 12ක් තියෙනවා මම හිතන්නේ දයාගමගේ එමතුමා දන්නවා. ඒ 12 එකතු වෙලා කොටස් 4කට එකතු වෙලා හදාගත්තා. සමාගම් 12 සමාගම් 3 ප්‍රධාන සමාගම් 4ක් හදාගත්තා. 16ක් 4 4නේ 4 4 16ක් හදාගත්තා. නේද? 16ක් හදාගෙන දැන් තමුන්නාන්සේලා මේ 16
කොටස් 4කට කඩ දෙන්න. මේ කොටස් 4 මේ 16 දෙනාගෙන් හදලා තියෙන සමාගම් 4ට දෙන්න හදනවා. ඒතර කොයි එක කෑල්ලකටවත් මේ 4ම ඉල්ලන්නේ නැහැ. තෝරගත්තු එක්කෙනා ඉල්ලනවා. හැබැයි මේක ඇතුළෙත් ඉන්නවා කවුද? පොතුවැර ගලගෙදර එම සමාගමේ දේශීය නියෝජිතයා මේක ඇතුළෙත් ඉන්නවා. ඊළඟම තමුන්නාන්සේගෙන් අහනවා දැන්ට යෝජනා වෙලා එකක් දැන් අනේ හිටලා තියෙන්නේ කඩවත ඉඳන් මීරිගම කොටසේ චෛන සමාගමට දෙන්න තමුන්නාන්සේ එකඟ වෙලා හිටියා. ඒ චෛන සමාගමේ දේශීය නියෝජිතයා කවුද? ඒ නියෝජිතයාත් දන්නේ නැහැ. ඇක්සස්ම තමයි. කොන්ත්‍රාත්කරුව එතකොට මීරිගම ඉඳන් පස්සර කෑල්ලට යාට කෑල්ලක් හම්බ වෙනවා. පස්සර ඉඳන් ගලගෙදර කෑල්ලට යා නියෝජිත වෙනවා. මුළු පාරම එක කොන්ත්‍රාත්කාරයෙක්ගේ ගහණයට මේක යට වෙලා තිබින්නේ. එක නියෝජිතයෙක්ගේ ගහණයක මේක යට වෙලා තිබින්නේ. තමුන්නාන්සේ ඉතින් තමුන්නාන්සේට මතක හිටිනවා මදි ඇති. අමින්ද දන්නේ නැහැ. චමින්දගෙන් අහන්න ඔබතුමා. චමින්ද ඩී පෙරේරාගෙන්. එයාගෙන් අහන්න. එයා දන්නවා මේ නියෝජිත කවුද කියන්නේ. එනිසා මෙහෙම තමයි මේ ගනුදෙනු සිද්ධ වෙමින් තිබෙන්නේ. එනිසා ගරු සභාපතිතුමනි මම නැවත අධිරේ අවධානය කරන්නේ. මෙම ඉදිකිරීම මරා සිද්ධ වෙන මේ මහ පරිමාණ වංචා දූෂණ වැළැක්වීම පිළිබඳ මූල්‍ය බලය තියෙන පාර්ලිමේන්තුවල වගකීමක් තිබෙනවා. මේ පාර්ලිමේන්තුව තමයි මේවා අනුමත කරලා දීලා තිබෙන්නේ. අපි තමයි මේ ණය සීමාව ආයවේදී අනුමත කරලා දීලා තිබෙන්නේ. හැබැයි ඒ ණය සීමාව ආය අනුමත කරලා දීලා ඒ සීමාවේ ඕනෑම වර්ගයේ බල්ටියක් ගහන්න මේ පාර්ලිමේන්තුව අවසර දීලා නැහැ. ඕනෑම වර්ගයේ ගනුදෙනුකට අපි මේක අවසර දීලා නැහැ. ඒ නිසා අපි තමුන්නාන්සේට නැවත අවසන් වශයෙන් කියන්නේ මේ සඳහා විධිමත් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් කරා විධිමත් පරීක්ෂණයකින් තොරව මෙහි කටයුතු ඉදිරියට ගෙන යාමට ඉඩ ලබා නොදී යුතුයි කියන යෝජනාව කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි ගරු සභාපතිතුමා මේ අවස්ථාව ලබා Honorable